ආයිබුවන් උසස් පෙළ සිංහල විෂය හදාරන 12 ශ්‍රේණියේ ඔබ වෙනුවෙන් ගුත්තිල කාව්‍ය කියන කොටසට අදාළව අද අපි සාකච්ඡා කරන්නේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය කියන මාතෘකාව. මෙහිදී අනුරාධපුර යුගයේ සිට නූතන යුගය දක්වා සිංහල පද්‍ය සාහිත්‍යයේ විකාශනය ගැන අපි ලුහුණින් සාකච්ඡා කරනවා. ඒ වගේම ගුත්තිල කාව්‍ය රචනා වන කෝට්ටේ යුගය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා. ආදර්ශ ප්‍රශ්න සහ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ලැබුණු ප්‍රශ්න ආශ්‍රය කොටගෙන විභාගයේදී ලැබෙන ප්‍රශ්නයකට පිළිතුරු ලියන ආකාරයත් අවසානයේදී සාකච්ඡා කරනවා. ඔබගේ ගුරු අත්පොතේ මෙහි නිපුණතාව 2.0 යටතේ පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය ආකෘතික ලක්ෂණ හා ස්වභාවය අධ්‍යයනය කරමින් රසවින්දනයේ හා ਵਿਚාරයේ යෙදී යන්නත් නිපුණතා මට්ටම හැටියට පුරාතන පද්‍ය සාහිත්‍යයේ විකාශනය විස්තර කරයි යන්නත් දක්වා තිබෙනවා. ඉතින් අපි මේ කාලය තුල උත්සාහ කරනවා ඒ නිපුණතාව සහ නිපුණතා මට්ටම සාක්ෂාත් කරගන්න. මෙම පාඩම හැදෑරීමේ අරමුණු වෙන්නේ චිරන්තන සිංහල සාහිත්‍යයේ ප්‍රභවය හා විකාශනය සාකච්ඡා කිරීම, ගුත්තිල කාව්‍ය රචනා වීමට පසුබිම් වන පද්‍ය සම්ප්‍රදාය හා සමාජ සාධක හඳුනා ගැනීම. අන්තර්ගතයේ හැටියට දක්වා තිබෙනවා පුරාතන පද්‍ය සාහිත්‍යයේ ආරම්භය හා විකාශනය ඒ අවදිවල පුරෝගාමී කවීන් හා ඔවුන්ගේ සාහිත්‍ය සේවාව. අපි මේ පාඩමට ප්‍රවේශයක් හැටියට මුලින්ම පද්‍ය සාහිත්‍ය කියන්නේ කුමක්ද කියලා හඳුනා ගනිමු. සරලව විග්‍රහ කරනවා නම් සාහිත්‍ය කියලා කියන්නේ කිසියම් භාෂාවකින් ලියවුණු පොතපත, අභිලේඛන, ජනශ්‍රුති ආදී. එතකොට මේ සාහිත්‍යයේ තියෙනවා ආකාර දෙකක්, ප්‍රභේද දෙකක් ප්‍රධාන වශයෙන් ඒ පද්‍ය සහ ගද්‍ය යනුවෙන්. ගද්‍ය කියලා කියන්නේ ඡන්දසකට එහෙම නැත්නම් විරිතකට අනුගත නොවන හුදු රචනා ස්වරූපයෙන් ඉදිරිපත් වෙන බුත්සරණ, අමාවතුර වගේ කෘති. පද්‍ය කියලා කියන්නේ විරිතකට, ඡන්දසකට අනුගත වන කෞසලමින, මුවදේව්දාවත, සසදාවත වගේ කෘති. ඡන්தோ බද්ද පදම් පද්‍යම් යනුවෙන් තමයි සංස්කෘත විචාරකයෝ පද්‍ය හැඳින්වුවේ. ඡන්දසකින් යුක්ත කොට බඳනා ලද ඒවා තමයි පද්‍ය කියලා කියන්නේ. එතකොට ගද්‍ය හා පද්‍ය දෙකම මිශ්‍ර වෙච්ච සාහිත්‍ය ප්‍රවර්ගය අපි හඳුන්වනවා චම්පු කාව්‍ය යන වචනයෙන්. මේ පද්‍ය සාහිත්‍යය විවිධ ආකෘති අනුව ඉදිරිපත් වෙලා තියෙනවා. ගී ආකෘතිය, සිව්පද ආකෘතිය, සිලෝ ආකෘතිය ආදී වශයෙන්. ගී ආකෘතිය කියලා කියන්නේ සිංහලයේ දකින්න ලැබෙන පැරණිතම පද්‍ය ආකෘතියක්. සිව්පදවල වගේ හැම අවස්ථාවකම එලිසම පිහිටවීම, ඒ වගේම පාද හතර සමානව යෙදීම වගේ ලක්ෂණ අපට ගීයක දකින්න ලැබෙන්නේ නැහැ. එලිසාස් ලකුණ කියන හැටියට ගීයක පාද හතර එකතුව මාත්‍රා 30 සිට 44 දක්වා ප්‍රමාණයක් විය යුතු වෙනවා. පැරණිම ශිලාලේඛන අතරත් කැටපත් පවුරේ කුරුටු ගී ආදියෙත් අපට ගී ආකෘතිය දකින්න ලැබෙනවා. ඒ වගේම සිව්පද ආකෘතිය ගත්තාම සිව්පද ආකෘතියත් අපට කැටපත් පවුරේ ඒ කුරුටු ගී යුගයේ ඉඳලම දකින්න ලැබෙනවා. සිව්පද ආකෘතිය තුල පාද හතර මාත්‍රා අගයෙන් සමාන වීම, ඒ වගේම එලි සමය අනිවාර්ය අංගයක් හැටියට භාවිත වීම වගේ ලක්ෂණ දකින්න ලැබෙනවා. කෝට්ටේ යුගයේ වගේ කාලවකවානුවල මේ සිව්පද ආකෘතිය විශේෂ වශයෙන් ජනප්‍රිය වෙච්ච බවක් දකින්න ලැබෙනවා. සිලෝ ආකෘතිය කියලා කියන්නේ සංස්කෘත ඡන්දස් සම්ප්‍රදායට සමානව
මාත්‍රා වර්ණ ඡන්දසට එහෙම නැත්නම් ඝන ඡන්දසට අයත් පද්‍ය ආකෘතියක්. ගම්පොළ යුගයේ සංදේශ කාව්‍ය වල මුලින් මෙය භාවිත වෙනවා. කෝට්ටේ යුගයේ වෙනකොට සිලෝ ආකෘතිය අනුගමනය කරමින් වෙනමම පද්‍ය කෘති සම්පාදනය වීමේ ප්‍රවණතාවකුත් ඇති වෙනවා. ඉතින් ගී සහ සිව්පද විරිත් විවිධාකාරයෙන් මිශ්‍ර වෙන පද්‍ය සම්ප්‍රදායක් තියෙනවා. ඒවා අපි සැහැලි ආකෘති යනුවෙන් හඳුනා ගන්නවා. ඒ වගේම පද්‍ය කාව්‍ය ප්‍රභේද පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත් වෙනවා. පද්‍ය කාව්‍ය, මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය, කෝෂ කාව්‍ය ආදී විවිධාකාර ප්‍රභේද අනුව විචාරකයන් බෙදා දක්වා තිබෙනවා. මහා කාව්‍ය කියලා කියන්නේ වචනාර්ථයෙන්ම කියවෙන හැටියටම පද්‍ය ආකෘති අතර තියෙන ප්‍රධානතම කාව්‍ය ප්‍රභේදයක්. සර්ග බැඳුම් සහිත වීම, නායිකාවන් පිළිබඳ වර්ණනා, ඔවුන්ගේ යුද ජයග්‍රහණ ආදිය, ඒ වගේම උද්‍යාන ක්‍රීඩා, ජල ක්‍රීඩා, මදුපානෝත්සව නැත්නම් අවන් කෙලි වර්ණනා, චන්ද්‍රෝදය, සූර්යෝදය, නගර වර්ණනා, මේ කියපු විවිධාකාර වර්ණාවන්ගෙන් යුක්ත පද්‍ය සම්ප්‍රදායක් තමයි මහා කාව්‍ය කියලා කියන්නේ. සංස්කෘතයේ ආරම්භ වුණාම පස්සේ කාලෙක සිංහල, දෙමළ වගේ පෙරදිග තවත් පද්‍ය සම්ප්‍රදායන්ටත් මහා කාව්‍ය ආකෘතිය ව්‍යාප්ත වෙනවා. ඒ මහා කාව්‍ය වලින් ඇතැම් ලක්ෂණ පමණක් තියෙන කාව්‍ය ප්‍රභේදයක් තමයි, පද්‍ය ප්‍රභේදයක් තමයි ඛණ්ඩ කාව්‍ය කියලා කියන්නේ. ඛණ්ඩ කාව්‍ය වල මහා කාව්‍ය හා සමාන සර්ග බන්ධනයක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒකීය කතා ශරීරයක්, එහෙම නැත්නම් එක දිගට විහිදී යන කතා ශරීරයක් තමයි දකින්න ලැබෙන්නේ. මහා කාව්‍ය වල ඇතම් අංග පමණයි ඛණ්ඩ කාව්‍ය වල දකින්න ලැබෙන්නේ. දැන් ගුත්තිල කාව්‍ය වගේ කෘතියක් ගත්තොතින්, ඒ වගේම මෝදෙව්දාවත, සසඳාවත වගේ ඒවා ගත්තොතින් අපි ඒවා ඛණ්ඩ කාව්‍ය හැටියට තමයි හඳුනා ගන්න. කෝෂ කාව්‍ය කියලා කියන්නේ සරලවම හඳුන්වනවා නම් පද්‍යයෙන් රචනා වන ශබ්දකෝෂ විශේෂයක්. ඒ වගේම පද්‍ය කාව්‍යයේ භාෂා ලක්ෂණ පිළිබඳවත් අපි අවධානය යොමු කරමු. සිංහල පද්‍ය සම්ප්‍රදාය තුළ අපට දකින්න ලැබෙන්නේ මුල් අවදියේ ඉඳලා මේ කෝට්ටේ යුගය විතර වෙනකම් දකින්න ලැබෙන්නේ සරල, සුගම, සුලලිත, මෘදු භාෂාවක්. සිදස්සඟරා හෝඩියේ ඔබ දන්නවා පණකුරු 10ක් සහ ගතකුරු 20ක් දක්වලා තියෙනවා. එතකොට සංදිස්වර ආදිය, මහ ප්‍රාණ ශබ්ද ආදිය ඊට ඇතුළත් වෙන්නේ නැහැ. අන්නේ සිදස්සඟරා හෝඩියට බොහෝ දුරට සමාන අක්ෂර සහිත භාෂාවක් තමයි පැරණි යුගවල පද්‍ය සිංහලයේ භාවිත වුණේ. එක විශේෂත්වයක්. කෝට්ටේ යුගයේදී පමණ ඔය ප්‍රශස්ති කාව්‍ය, හටන් කාව්‍ය වගේ කෘතීන් එනකොට නම් දෙමළ සංස්කෘත වචන ආදිය යොදාගෙන ටිකක් රළු පරළු භාෂාවක් අනුගමනය වෙච්ච බවක් දකින්න ලැබෙනවා. නමුත් සාම්ප්‍රදායික පද්‍ය සිංහලයේ විශේෂ අනන්‍යතාව හැටියට අපිට දකින්න ලැබෙන්නේ අර කියපු සුගම, මෘදු, මොළොක්, සුලලිත භාෂාවක් යොදා ගැනීම. සිංහල පද්‍ය සාහිත්‍යයේ ආරම්භය ගැන කතා කරනකොට අපට මුලින්ම හමුවන්නේ පළමු වන රාජධානිය වන අනුරාධපුර යුගය. ඇතැම් අය අදහස් පළ කරලා තියෙනවා සිංහල සාහිත්‍ය අනුරාධපුර යුගයෙන් ඈත කාලයකට දිව යන බව. ඒවා මතිමතාන්ත්‍ර හැටියට සලකන්න පුළුවන්. නමුත් අපට ප්‍රත්‍යක්ෂමාන සාධක අනුව ක්‍රිස්තු පූර්ව 3 වෙනි සියවසේ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළාට පස්සේ විවිධ ආගමික අවශ්‍යතා ආදිය පදනම් කොටගෙන ඔය ලෙන් විහාරාරාම පූජා කිරීම ආදිය සෙල්ලිපි මගින් දක්වන්න සිදු වෙනවා. ඒ ඇතැම් සෙල්ලිපි පද්‍යයෙන් රචනා කරලා තියෙනවා. ඒ පද්‍ය
ශිලාලේඛන තමයි සිංහල පද්‍යයේ ආදිතම සාධක හැටියට අපට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. පරණවිතානයන් පෙන්වා දෙන හැටියට ක්‍රිස්තු පූර්ව දෙවන හෝ තුන්වැනි සියවසකට අයිති අනුරාධපුරයේ මරදම් කඩවල කොසවකන්ද සෙල්ලිපිය. ඒක තමයි පැරණිතම සිංහල පද්‍යය. මහරජහ ගාමිණී අභයහ දෙවන පියස රමණී බරිය මිල කතිශ විහාරේ කාරිතේ කතිය. විහාරාරාම පූජාවක් ගැන තොරතුරු තමයි එයින් දැක්වෙන්නේ. සිංහල පද්‍යයේ ආදිතම සාධක හැටියට මේ විදිහට අපට පද්‍ය ශිලාලේඛන හඳුනා ගන්න පුළුවන්. නමුත් සිංහල කාව්‍යයේ ආදිතම සටහන් හැටියට හඳුනාගත යුතු වෙන්නේ කැටපත් පවුරේ දකින්න ලැබෙන සීගිරි කුරුටු ගී. දැන් ඔබට සමහරවිට ගැටලුවක් ඇති වෙන්න පුළුවන් පද්‍යයේ ආරම්භය හැටියට පද්‍යමය ශිලාලේඛන දක්වලා කාව්‍යයේ ආරම්භය හැටියට ඇයි සීගිරි කුරුටු ගී දැක්වේ කියලා. අපි ඇතැම් අවස්ථාවක පද්‍ය පැදි සහ කාව්‍ය කවි කියන වචන සමාන අර්ථයක ව්‍යවහාර කළාට මේ වචන අතර තියෙන වෙනසක්. පද්‍ය කියලා කිව්වේ අපි කලින් කියපු විදිහට ඡන්දසකට අනුගත ඕනෑම ලියවිල්ලක්. හැබැයි කාව්‍ය කියලා කියන්නේ ඔබ දන්නවා වාක්‍යං රසාත්මකං කාව්‍යං. ඒ කියන්නේ රසය ආත්ම කොටගත්තු වැකියක් වුණොත්, ඒ කියන්නේ ආස්වාදය කරන්න පුළුවන් වැකියක් වුණොත් තමයි ඒක කාව්‍යයක් වෙන්නේ. මේ අර්ථයෙන් ගත්තහම ශිලාලේඛන පද්‍ය වුණාට කවි නෙමෙයි. කවි කියන අර්ථයෙන් අපට දකින්න ලැබෙන පැරණිතම සිංහල නිර්මාණ තමයි කැටපත් පවුරේ කුරුටු ගී. කාශ්‍යප රජතුමා ඉදිකල සීගිරිය වසර 18කින් විතර බිඳ වැටෙනවා. ඊට පස්සේ මේ සීගිරි රාජධානිය බලන්න ගියපු කලාකාමීන් Tamanගේ අදහස් සීගිරියේ තියෙන කණ්ණාඩියක් වැනි උපමට්ටම් බිත්තිය අපි කියනවා කැටපත් පවුර කියලා. අන්නේ කැටපත් පවුරේ සටහන් කරලා තියෙනවා. ඒ කැටපත් පවුරේ සටහන් වන ලේඛන පරණවිතාන මහත්මයා සීගිරි ග්‍රැෆිටි එහෙම නැත්නම් සීගිරි කුරුටු ගී යනුවෙන් සංග්‍රහ කරලා තියෙනවා. එතුමා එහිදී කුරුටු ගී 685ක් වගේ ප්‍රමාණයක් සංග්‍රහ කරලා තියෙනවා. 8 9 10 සියවස් වලට අයිති කුරුටු ගී. මේවා බොහෝ දුරට සීගිරි අප්සරාවන් සම්බන්ධ ලියවිලි. ඊට අමතරව සීගිරිය අවට පරිසරය පිළිබඳ තොරතුරු, ඒ වගේම සීගිරියේදී මුණ ගැසුණු වෙනත් චරිත පිළිබඳ තොරතුරු, ආගමික අර්ථ විවිධාකාර කරුණු මේ කුරුටු ගී වලට විෂය වෙලා තියෙනවා. මේවා බොහෝ දුරට ගී ආකෘති අනුවයි ලියවිලා තියෙන. කිහිපයක් පමණක් සිව්පද ආකෘති අනුව ලියවිලා තියෙනවා. එතකොට මේ කුරුටු ගී තමයි සිංහල පද්‍යයේ සිංහල එහෙම නැත්නම් සිංහල නිර්මාණ සාහිත්‍යයේ සිංහල කවියේ ආදිතම සටහන් හැටියට සලකන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ කුරුටු ගී ලියපු අයගෙන් අඩක් පමණ තමන්ගේ නමගම ආදී තමන් පිළිබඳ පෞද්ගලික තොරතුරුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට සිංහල පද්‍යයේ ඉතිහාසය අනුරාධපුරයේ සිංහල පද්‍ය පිළිබඳ ඉතිහාසය සාකච්ඡා කිරීමේදී අපට වැදගත් වෙනවා වංශ කතාගත තොරතුරු. වංශ කතාවල දැක්වෙනවා දැනට විද්‍යමාන නොවන පද්‍ය කෘති අනුරාධපුර යුගයේදී පැවතුණු බව. දැන් උදාහරණයක් හැටියට සුළු මුගලන් රජතුමා ගැන දැක්වෙනවා. එතුමා අසදෘශ කවියෙක්. රාත්‍රී ධර්මදේශනා අවසානයේ ඇතුන්ගේ කුඹස්තල මත මිනිසුන් හිඳුවා ඒ තමන්ගේ කාව්‍ය ඔවුන් ලවා ගායනා කෙරෙව්වා කියලා. ඉතින් මේවා වංශ කතාගත තොරතුරු මේ වගේ තව ගොඩක් තොරතුරු තියෙනවා. ඒ වගේම සීගිරි කුරුටු ගී වගේ උසස් නිර්මාණ පළ කරපු ඒ කවීන්ගේ තවත් පොතපත තිබුණා විය යුතුයි. නමුත් අද අපට ඒවා දකින්න ලැබෙන්නේ නැහැ. නෂ්ටප්‍රාය කෘති කියලා කිව්වේ විනාශභාවයට පත් වෙලා තියෙන කෘති. සමහර කෘති නාම මාත්‍රිකව පමණයි. සමහර කෘති අපට
ඒ කෘතිය විනාශ වෙලා ගිහිල්ලා තිබුණා වුණත් ඒවායේ යම් යම් පාට හැටියට හඳුනා ගන්න හැකි තත්වයකුත් තියෙනවා. දැන් පස්සේ කාලෙක ලියවෙන සිදත් සංගරාව එළුසනස් ලකුණ වගේ කෘති සිංහල කවියේ ඡන්දස් ගැන අලංකාර ව්‍යාකරණ ආදිය ගැන සාකච්ඡා කරන්න ලියවුණු පොතපත. එතකොට මේවායේ උදාහරණ හැටියට දක්වලා තියෙන්නේ ඒ වෙනකොට තිබිච්ච උසස් පද්‍ය කෘතිවල ඇතුළත් වුණු පාට. අසක්දා කව වගේ පද්‍ය කෘතිවල ඇතුළත් වුණු පාට අපට සිදත් සංගරා නිදර්ශන ආදී දකින්න ලැබෙනවා. අග්බෝ රජතුමාගේ කාලේ රාජ සභාවේ 12 මහා කවීන් ප්‍රධාන කවීන් 12 දෙනෙක් සිටු බවත් ඒ අතර අසක්දා මල කියලා කවියෙක් අසක්දාව නැත්නම් ආසංඛ්‍යවතී ජාතකයේ විෂය කොටගෙන අසක්දා කව යනුවෙන් පද්‍ය කෘතියක් සම්පාදනය කරලා තිබිච්ච බවත් සඳහන් වෙනවා. ඉතින් මේ පද්‍ය කෘතිය අද විද්‍යමාන නොවුනට සිදත් සංගරා නිදර්ශන පද්‍ය අතර අසක්දා කවෙන් උපුටා දක්වන පාට දකින්න ලැබෙනවා. ඉතින් මේ වගේ නෂ්ටප්‍රාය වුණු කෘති පිළිබඳවත් අධ්‍යයනය කරන්න පුළුවන්. ඒතකොට අනුරාධපුර යුගයේ ප්‍රධාන පද්‍ය නිර්මාණ හැටියට ඔබට දැන්ට ශේෂවන සාධක අනුව දකින්න ලැබෙන්නේ කැටපත් පවුරේ කුරුටු ගී තමයි. ඊළඟට එළඹෙන්නේ පොළොන්නරු යුගය. පොළොන්නරු යුගය ක්‍රිස්තු වර්ෂ 1058 1234 අතර කාලයේ පවතිනවා. පළවෙනි විජයබාහු, පළවෙනි ජයබාහු, පළවෙනි වික්‍රමබාහු, දෙවන ගජබාහු, පළවෙනි පරාක්‍රමබාහු, දෙවන විජයබාහු, හයවන මහින්ද, කීර්ති නිශ්ශංක මල්ල, පළවෙනි වීරබාහු, දෙවන වික්‍රමබාහු, ලීලාවතී, සාහසමල්ල, කල්යාණවතී, ධර්මාශෝක, ලෝකිස්සර, පරාක්‍රම පණ්ඩු, කාලිංග මාග කිය වැනි රජවරු, රාජිනියෝ, ආක්‍රමණිකයෝ පොළොන්නරුවේ බලය තහවුරු කරගන්න. අනුරාධපුරයේ අගභාගයේ දකුණු ඉන්දියානු ආක්‍රමණ නිසා තමයි පාලකයන් පොළොන්නරුව රාජධානිය බවට පත් කරගන්නේ. අනුරාධපුර කාලේ ඉඳලම රජවරුන්ගේ විවේක ස්ථානයක් හැටියට තමයි පොළොන්නරුව පැවතියේ. පුලස්ති ඍෂිවරයාගේ නාමය මුල් කොටගෙන පුලතිසි පුරය යන ව්‍යවහාරය පොළොන්නරුව බවට පත් වුණා කියලා තමයි ඇතමෙක් විශ්වාස කරන්නේ. මේ පොළොන්නරු යුගයේදී පද්‍ය කාව්‍ය හැටියට ලියවිලා තියෙන්නේ සසදාවත හා මෝදෙව්දාවත. මේ දෙකම ඛණ්ඩ කාව්‍ය ආකෘතියෙන් තමයි රචනා වෙලා තියෙන්නේ. ජාතක කතා දෙකක් තමයි විෂය කොටගෙන තියෙන්නේ. සසදාවත සඳහා සස ජාතකයත්, මෝදෙව්දාවත සඳහා මකාදේව ජාතකයත් යන ලෙසින් විෂය කොටගෙන තියෙනවා. සසදාවත වගේ කෘතියක දකින්න ලැබෙන පොදු දුර්වලතාවක් තමයි සංස්කෘත පද්‍ය සම්ප්‍රදාය, ඒ වගේම සංස්කෘත අලංකාරවාදය අනුව අනුචිත උචිත නොවන ඒ අවස්ථාවන්ට නොගැලපෙන වර්ණනා ඉදිරිපත් කිරීම. නගර වර්ණනා, ඒ වගේම ඍතුන් පිළිබඳ වර්ණනා ආදිය කවියා දිගින් දිගටම දක්වලා තියෙනවා. ඒවා කාව්‍යයේ මූලික තේමාවත් එක්ක ගැළපීමක් නැහැ. බුදුන් වහන්සේ දේවරම් විහෙරේ සිටින අවස්ථාවේදී බුදුන් වහන්සේ පිදීම සඳහා ඍතුන් 6ක් උදා වුණා කියලා ඊළඟට කවියා ඍතුන් 6 සම්බන්ධ දීර්ඝ වර්ණනාවක් දක්වනවා. ඒ වගේම වර්තමාන කතාව දීර්ඝව වර්ණනා කරලා අතීත කතාවට ප්‍රවිෂ්ඨ වෙමින් කවියා කියනවා බුදුන් වහන්සේ සිංහ විලාසයෙන් මේ අතීත ජාතකයේ දේශනා කළා කියලා. ඒ අතීත කතාවේ ස්ත්‍රී පුරුෂයන්ගේ සම්භෝග අවස්ථා පවා කවියා වර්ණනා කරනවා. ඒවා බුදුන් වහන්සේගේ දේශනා හැටියට ඉදිරිපත් වීම නිසා එහිත් අනෞචිත්‍යයක් තියෙනවා. ඒ වගේම මෙහි මූලික කතා තේමාව වෙන්නේ හාවෙක් වෙලා ඉපදුණු බෝසතුන් වහන්සේ යදියෙකුගේ වෙසින් පැමිණෙන ශක්‍රයාට කුසගින්නෙන් පෙළෙන යදියෙක් හැටියට යොමු වෙන්නේ. තමන්ගේ ඇඟමස් පූජා කිරීම සඳහා ගිනි ගොඩකට පනිනවා. ඒ සිදුවීම තමයි ශක්‍රයා හාවාගේ රූපය සඳ මත චිත්‍රණය කළා කියලා දැක්වෙන්නේ. ඉතින් මේ
සත්වයන් කීප දෙනෙක් සම්බන්ධ මේ මුඛ්‍ය කතාවට අර කලින් කියපු නගර වර්ණනා, ඍතුන් පිළිබඳ වර්ණනා, ඒ වගේම කතා නායකයන් සම්බන්ධ වර්ණනා අදාළ වීමක් නැහැ. ඒ නිසා මේ කෘතිය ඊතරම් සාර්ථක නොවන කෘතියක් බව තමයි විචාරකයන් පවසන්නේ. මුවදේවදාවත සඳහා අවුරුදු 84000ක් කුමරකෙලි කොට අවුරුදු 84000ක් රජකම් කොට තවත් අවුරුදු 84000ක් රජකම් කරන්න කාලයේ තිබිච්ච මකාදේව රජතුමා නරකෙසක් දැකලා සසර පිළිබඳ කලකිරී නිෂ්ක්‍රමණය කිරීමේ පුවතක් තමයි ඇතුළත් වෙන්නේ. ඉතින් මේ කෘතියෙත් අපි අර කලින් කියපු විදිහේ දුර්වලතා ඇතැම් අවස්ථාවල දකින්න ලැබුණා වුණත් ඇතැම් විචාරකයෙක් පෙන්වා දෙන ආකාරයට මෙහි යම් දේශපාලන අර්ථයකුත් තියෙනවා. පොළොන්නරු යුගය කියලා කියන්නේ රාජ්‍යත්වය සඳහා ඇනකොටා ගත්තු ලෙයින් වැකී ගිය යුගයක්. ඒ වගේ කාලෙක කවියා කියන්න උත්සාහ කරනවා සමකාලීන පාලකයන් එසේ වුවත් මකාදේව රජුරෝ නම් රජකමත් අත්හැරලා තපස් රකින්න ගියපු කෙනෙක් කියලා. ඉතින් මේ විදිහේ උත්ප්‍රාසාත්මක අර්ථයක් ඇති කාව්‍යයක් හැටියට ගත්තොත් නම් එහි යම් විශේෂත්වයක් දකින්න ලැබෙනවා. පොළොන්නරු යුගයෙන් පස්සේ එළඹෙන දඹදෙණි යුගය ක්‍රිස්තු වර්ෂ 1220 1293 අතර කාලයේ පවතිනවා. තුන්වෙනි විජයබාහු, දෙවන පරාක්‍රමබාහු, හතරවන විජයබාහු, පළවෙනි බුවනිකබාහු, තුන්වෙනි පරාක්‍රමබාහු යන රජවරු දඹදෙණියේ රජකම් කරනවා. පොළොන්නරුව සතුරු ආක්‍රමණ වලට ගොදුරු වුණාට පස්සේ තුන්වෙනි විජයබාහු රජතුමා තමයි දඹදෙණි රාජධානිය ඉදි කරන්නේ. ඔහුගේ පුතා වන දෙවනි පරාක්‍රමබාහු රජතුමා තමයි රාජධානිය වෙනුවෙන් විශිෂ්ටතම සේවයක් සිදු කරන්නේ. එතුමා කලිකාල සාහිත්‍ය සර්වඥ පඬිත යන ගෞරවෝපාධිය පවා දිනාගෙන තිබුණා. කෞසිලමින එතුමාගේ ප්‍රබන්ධයක් හැටියට තමයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන්නේ. ඔබ දන්නවා කෞසිලමින සඳහා විෂය වෙන්නේ කුස ජාතකය. බෞද්ධ සාහිත්‍යයේ එන බොහෝ තේමාවන් අලෞකික පැත්තට නැඹුරු වෙච්ච තේමාවන්. හැබැයි කුස ජාතකයේ ගත්තොතින් ඒක ප්‍රේම වෘතාන්තයක්. ඒ නිසා තමයි එදා මෙදා බොහෝ නිර්මාණකරුවන් නැවත නැවත මේ කතා තේමාව තම තමන්ගේ නිර්මාණ සඳහා විවිධ අර්ථයන් සහිතව ෂෙය කරගෙන තියෙන්නේ. ඉතින් ඒ ජාතකයේ ආගමික ලක්ෂණ ටික බැහැර කළා ලෞකික ස්වරූපයක් ඇති අතීත කතාව විතරක් මහා කාව්‍ය සම්ප්‍රදාය තුල ඒ වගේම සංස්කෘත අලංකාරවාදයක් උසස් ආකාරයෙන් යොදා ගනිමින් කවියා ඉදිරිපත් කරලා තියෙනවා. දඹදෙණි යුගයේ රචනා වුණු තවත් පද්‍ය කෘති, ඇත්තට මේවා පද්‍ය කෘති කිව්වට නිර්මාණ කෘති නෙමෙයි, විශේෂයෙන්ම මේ කාව්‍යකරණය සඳහා උපදෙස් සපයන කෘති. සිදත් සංග්‍රහව, පියුම් මල්, එළුසඳස් ලකුණ, ලකුණු සර ආදිය. මේ සිදත් සංග්‍රහව ඇතැම් අය ව්‍යාකරණ ග්‍රන්ථයක් හැටියටම හඳුනා ගත්තට ඇත්ත වශයෙන්ම සිදත් සංග්‍රහව ව්‍යාකරණීය පමණක් නෙවෙයි, එහි අන්තිම පරිච්ඡේද දෙක කියන්නේ 11 12 පරිච්ඡේදවලදී කාව්‍යකරණයේදී වැදගත් වන ඡන්දස් සහ අලංකාර පිළිබඳවත් සාකච්ඡා කරලා තියෙනවා. මුල් පරිච්ඡේද 10න් ව්‍යාකරණය ගැනත්, ඒ ව්‍යාකරණයත් සමස්ත භාෂාව සම්බන්ධවම නොවේ, කාව්‍යකරණයට වැදගත් වන ව්‍යාකරණයි කතුවරයා සාකච්ඡා කරන්නේ. 11-12 පරිච්ඡේදවලදී කාව්‍යකරණයේ වැදගත් වන තවත් ක්ෂේත්‍ර විෂයන් දෙකක් වන මේ ඡන්දස් අලංකාර ගැන සාකච්ඡා කරන, ඡන්දස් අලංකාර ව්‍යාකරණ ගැන සාකච්ඡා කරන කෘතියක්. පතිරාජ පිරිවෙන්පති හිමියන් තමයි මෙහි කතුවරයා වෙන්නේ. භද්‍ර හිමියන්ගේ එළුසඳස් ලකුණ සිංහල කවියේ ඡන්දස් ලක්ෂණ සාකච්ඡා කරන කෘතියක්. ගී විරිත්, සිව්පද විරිත්, සැහැලි විරිත් පිළිබඳ
කතුවරයා සාකච්ඡා කරලා තියෙනවා. සමහර විට මේ වගේ උපදේශ ග්‍රන්ථ වැඩි වශයෙන් රචනා වෙන්න හේතු වෙච්ච කාරණය මොකද දඹදෙණි යුගයේ වෙනකොට ගද්‍යයේ විශේෂ දියුණුවක් දකින්න ලැබෙනවා. හැබැයි පද්‍ය ඊට සාපේක්ෂව දියුණු වෙච්ච බවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ කතුවරුන් විශ්වාස කළා වෙන්න පුළුවන් බුත්සරණ වගේ ගද්‍ය කෘති ලියවිලා තිබුණා වගේම සද්ධර්ම රත්නාවලිය වගේ ගද්‍ය කෘති ලියවිලා තිබුණා වගේම පද්‍යයේ විශේෂ දියුණුවක් ඇති විය යුතුයි කියලා. ඉතින් ඒ අපේක්ෂාවෙන් විය හැකි මේ වගේ කාව්‍යෝපදේශ ග්‍රන්ථ වැඩි ප්‍රමාණයක් සම්පාදනය කෙරුණේ. දඹදෙණි යුගයෙන් පස්සේ එළඹෙන්නේ යාපහුව යුගය, යාපහුව රාජධානිය. දැන් ඔබ තේරුම් ගත යුතු කාරණයක් තියෙනවා මේ සාහිත්‍ය යුග බෙදීම හැම විටකම රාජධානි මත පදනම් වෙන්නේ නැහැ. යාපහුවේ රාජධානියක් තිබුණා උනාට යාපහුව සාහිත්‍ය යුගයක් හැටියට සැලකෙන්නේ නැහැ. මොකද මේ යුගයේ ප්‍රමාණවත් තරම් පොතපත හෝ වෙන ලිපි ලේඛන සම්පාදනය වෙලා නැති නිසා. ඉන් අනතුරුව එළඹෙන කුරුණෑගල යුගය පද්‍ය සම්බන්ධයෙන් නොවේ ගද්‍ය සම්බන්ධයෙන් වැදගත් වන කාලවකවානුවක්. ක්‍රිස්තු වර්ෂ 1293 1347 අතර කාලයේ කුරුණෑගල යුගයේ පවතිනවා. දෙවැනි බුවනික බාහු, හතරවෙනි පරාක්‍රම බාහු, තුන්වෙනි බුවනික බාහු, පස්වෙනි විජය බාහු වගේ රජවරු කුරුණෑගල යුගයේ රජකම් කරනවා. මේ යුගයේ වංශ කතා සාහිත්‍යයේ විශේෂ දියුණුවක් දකින්න ලැබෙනවා. ඒ වගේම වෘත්තගන්ධිය වගේ අර විසිතුරු තාලානුකූලව ගද්‍ය ශෛලීන් ප්‍රචලිත වෙනවා. පරිවර්තන ගද්‍ය සාහිත්‍යයක් ඇති වෙනවා. ඉතින් මේ වගේ ප්‍රවණතා ගද්‍යයේ දකින්න ලැබෙනවා. හැබැයි පද්‍ය සම්බන්ධයෙන් ඊතරම් උද්‍යෝගයක් අපට දකින්න ලැබෙන්නේ නැහැ. ඇතැම් විචාරකයන්ට අනුව විල්ගම්මුල හාමුදුරුවන්ගේ සඳකිඳුරු දාකව කුරුණෑගල යුගයේ රචනා වුණු කෘතියක් හැටියට තමයි සැලකෙන්නේ. මීට වඩා වෙනස් මතක් තියෙනවා. මොකද විල්ගම්මුල කියන්නේ සංඝ පරපුරක්. මේ පරපුරේ භික්ෂුන් වහන්සේලා කුරුණෑගල යුගයේ මහනුවර යුගයේ විවිධ කාලවකවානුවල තමන්ගේ සාහිත්‍ය සේවයෙහි නිරතව සිටිනවා. ඒ නිසා සිංහල සාහිත්‍ය වංශයේ කතුවරයා වන පුංචි බණ්ඩාර සන්නස්ගලයන් සාධක සහිතව පෙන්වන්න උත්සාහ කරනවා. මේ සඳකිඳුරු දාකව කුරුණෑගල යුගයේ ලියුණා කියන මතය පිළිගන්න අපහසුයි. භාෂා ලක්ෂණ ආදිය සැලකුවාම එක පැත්තකින් මහනුවර යුගයේ භාෂාවට මේ කෘතිය වඩාත් නැඹුරු වෙනවා. ඒ වගේම පතිවත රැකීමේ වැදගත්කම ගැනයි මේ කෘතියෙන් කියවෙන්නේ සඳකිඳුරු ජාතකය ඇසුරු කොටගෙන. ඉතින් මහනුවර යුගයේ තමයි ඔය අශෝධරාවත ආදී වශයෙන් පතිවත රැකීමේ වැදගත්කම හුවා දක්වන පොතපත මේ කාව්‍ය ග්‍රන්ථ වැඩි වශයෙන් සම්පාදනය වුණේ. ඒ වගේම මෙහි ඇතුළත් වර්ණනා සම්බන්ධයෙන් ගත්තහමත් කිඳුරාගේ බටලි වස්දඬු රාවය ශ්‍රවණය කරන්න පක්ෂීන් ආකාශයේ පියාපත් විහිදුවාගෙන පියාසර කරන්නේ නැතුව බලා හිටියයි කියලා එක අවස්ථාවක දක්වනවා. ඒ වගේ වර්ණනා අපිට ගුත්තිල කාව්‍යෙත් දකින්න ලැබෙනවා. සාහිත්‍යයේ තවත් තැන්වලක් තියෙනවා. නමුත් සිංහල සාහිත්‍යයේ ප්‍රධාන වශයෙන් ගුත්තිල කාව්‍ය දකින්න ලැබෙන්නේ. ඒ නිසා ගුත්තිල කවියා සඳකිඳුරු දාකවේ වර්ණනා ඇසුරු කොටගෙන තමන්ගේ වර්ණනා ඉදිරිපත් කළා කියනකට වඩා ගුත්තිල කාව්‍යයේ එන වර්ණනා අනුකරණය කළා සඳකිඳුරු දාකව කවියා ඊතරම් උත්කර්ෂවත් නොවන විදියකට ඒ වර්ණනාම නැවත නැවත ඉදිරිපත් කරලා තියෙන බවක් තමයි පේන්නේ. ඉතින් ඒ කරුණු කාරණා ගණනාවක් සැලකීමේදී සඳකිඳුරු දාකව කුරුණෑගල යුගයේ රචනා වුණු බවට ඉදිරිපත් වෙන මතය පිළිගැනීමට වඩා එය මහනුවරගේ රචිත කෘතියක් කියන අදහස පිළිගැනීම සාධාරණ බව පේනවා. කුරුණෑගල යුගයෙන් පස්සේ එළඹෙන්නේ ගම්පොළ යුගය. ක්‍රිස්තු වර්ෂ 1347 1412 අතර කාලයේ ගම්පොළ යුගය පවතිනවා. හතරවන බුවනික බාහු, පස්වන පරාක්‍රම බාහු, තුන්වෙනි වික්‍රම බාහු, පස්වෙනි බුවනික බාහු, දෙවන වීර බාහු, හයවෙනි විජය බාහු යන රජවරු ගම්පොළ රජකම් කරනවා. දඹදෙණි යුගයේ ඉඳලම කුරුණෑගලත් එක්ක පැවතුණු උපනගරයක් තමයි ගම්පොළ කියලා කියන්නේ. ගංගසිරිපුරය කියන නම මුල් කොටගෙන තමයි ගම්පොළ කියන නාමය මේ යුගයට ව්‍යවහාර වෙලා තියෙන්නේ.
ගම්පොළ යුගයේ විශේෂත්වයක් තමයි සංදේශ කාව්‍ය රචනා වීම. සංදේශ කාව්‍යයන්හි ආරම්භය අනුරාධපුර යුගයේ දක්වා දිව යනවා. අනුරාධපුර යුගයේ සැරය නම් සංදේශයක් තිබුණු බවට, දඹදිව යුගයේ බඹර නම් සංදේශයක් තිබුණු බවට නාම මාත්‍රිකව තොරතුරු දකින්න ලැබෙනවා. ඒ වගේම අපි කතා කරන ගම්පොළ යුගයේ මයුර සංදේශයට කලින් ලියවුණු පුරාණ මයුර සංදේශයක් පිළිබඳ සාධක සිදස් සංග්‍රහයේ සහ එළුසනාස් ලකුණේ නිදර්ශන පද්‍ය වලින් අපට දකින්න ලැබෙනවා. මේ සංදේශ කාව්‍ය වල බොහෝ දුරට සිදු වෙන්නේ දූතයෙක් සත්වයෙක් වගේ කිසියම් දූතයෙක් මුල් කොටගෙන රාජකීයයන්ගේ විශේෂ පණිවිඩයක් දෙවියන් හෝ කිසියම් විශේෂ පුජ්‍යලයකට ඉදිරිපත් කිරීමක් තමයි සංදේශ කාව්‍යක ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ. ඉතින් ඒ පණිවිඩයට වඩා නායකයන් පිළිබඳ, මාර්ග පිළිබඳ, නගර පිළිබඳ වර්ණනා ඇතුළත් කරලා Tamanගේ කවිත්වය ඉදිරිපත් කරන්න ඒවායේ කවීන් උත්සුක වෙලා තියෙනවා. තිසර සංදේශය හා මයූර සංදේශය කියන සංදේශ කාව්‍ය දෙක ගම්පොළ යුගයේ රචනා වෙලා තියෙනවා. තිසර සංදේශය ගම්පොළ හා දැදිගම රජ කළ පස්වන පරාක්‍රමබාහු රජතුමා කාලයේ දෙවිනුවර මහා විහාරයේ වැඩවිසූ මහතෙරුන් විසින් රචනා කරන ලද්දක් පද්‍ය 190කින් යුක්ත වෙනවා. දූතයෙක් හැටියට යොදාගෙන තියෙන්නේ රාජහංසයෙක්. දෙවිනුවර සිට දැදිගම්පුරයේ රජ වෙත පැමිණීම තමයි මෙහි පද්‍යයට නගලා තියෙන්නේ. පණිවිඩය සංදේශය වෙන්නේ දැදිගම් පරාක්‍රමබාහු රජතුමා ඔහුගේ මෑණියන් බිසව මන්ත්‍රී ගණයා සිරිසැපදී ආරක්ෂා කරන ලෙස උපුල්වන් දෙවියන් යදූ බව රජතුමාට දැනුම් දීම. මයූර සංදේශය ගම්පොළ යුගයේ ක්‍රිස්තු වර්ෂ 1372 1408 අතර කාලයක ලියවුණු බව සඳහන් වෙන්නේ. ඇතැම් මයූර සංදේශ පිටපත්වල අග එන පද්‍යයකින් දැක්වෙනවා. ගුරුළුගෝමීගේ මුණුබුරු වුණු කවීශ්වර නමැත්තෙකු මේ කාව්‍යයේ රචනා කළ බව. බුවනිකබාහු රජතුමා ඔහුගේ බිසව තුන්බෑ කුමරුන් බලසෙනග සහ මහා සංඝයා රැකදෙන ලෙස දෙවිනුවර උපුල්වන් දෙවියන්ගෙන් කරන්නා වූ මේ ආයාචනයක් ඉල්ලීමක් තමයි පද්‍යයට නගා තියෙන්නේ. දූතයා හැටියට මයූරයෙක් මොනරෙක් යොදාගෙන තියෙනවා. ගම්පොළ යුගයෙන් පස්සේ ලැබෙන කෝට්ටේ යුගය අපට මෙහිදී විශේෂයෙන් වැදගත් වෙනවා. මොකද නිර්දිෂ්ට කෘතිය බුද්ධිල කාව්‍ය රචනා වෙලා තියෙන්නේ කෝට්ටේ යුගයේ. කෝට්ටේ යුගය පද්‍ය කාව්‍යයේ ස්වර්ණමය යුගයක් හැටියට අපි හඳුනා ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 1412 1580 අතර කාලයේ පවතින්නේ. 6 වෙනි පරාක්‍රමබාහු, 2 වෙනි ජයබාහු, 6 වෙනි බුවනිකබාහු, 7 වෙනි පණ්ඩිත පරාක්‍රමබාහු, 8 වෙනි වීර පරාක්‍රමබාහු, 9 වෙනි ධර්ම පරාක්‍රමබාහු, 7 වෙනි විජයබාහු, 7 වෙනි බුවනිකබාහු, දොන් ජුවාන් ධර්මපාල කියන රජවරු කෝට්ටේ රාජ්‍යත්වයට පත් වෙනවා. මේ අතරින් අපට වඩාත් වැදගත් වෙනවා 6 වෙනි පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍යත්වය. එතුමා වසර 52ක් වගේ කාලයක් රජකම් කළ බව සඳහන් වෙනවා. ඒ රජකම් කරපු කාලයේ ලේඛකයන්ට, භික්ෂූන් වහන්සේලාට, ඒ වගේම පරිවේන ස්ථාන ආදිය වෙනුවෙන් මාහැඟි මෙහෙවරක් කරපු බව සඳහන් වෙනවා. ඓතිහාසික මූලාශ්‍රයවල කටිනානි සංසය වගේ පොත්වල සඳහන් වෙනවා මෙතුමා කොයිතරම් නම් චීවර පූජා ආදිය සිදු කළාද කියලා. කෝට්ටේ යුගයේ යම් යම් හැලහැප්පීම් තිබුණා වුණත් මෙතුමාගේ පාලන අවධිය කිසියම් තරමකට සාමකාමී පරිසරයක් පැවතුණු බව දකින්න ලැබෙනවා. ඉතින් මේ සාමකාමී පරිසරය හේතුවෙන් වෙළඳාම් ආදිය දියුණු වෙනවා. දැන් ලංකාවේ අර්ථ ක්‍රමය බොහෝ දුරට ගොඩ නැගුණේ කෘෂි කර්මාන්තය මුල් කොටගෙන. නමුත් කෝට්ටේ යුගයේ කෘෂි කර්මාන්තයක් තිබුණා.
ඒ කෘෂි කර්මාන්තයට නොදෙවෙන ලෙස විදෙස් වෙළඳාම් ආදියත් පවතිනවා. ඒ විදෙස් වෙළඳාම් නිසා රටට අතිරික්ත ධනයක් ලැබෙනවා. මේ අතිරික්ත ධනය පිරිවෙන ආදී අධ්‍යාපන ආයතනවල නඩත්තුව සඳහා පැවැත්ම සඳහා යොදවන්න අවස්ථාව ලැබෙනවා. 6 වෙනි පරාක්‍රමබාහු රජතුමා ලේඛකයන්ට ගම්මාන කෙත්වතු ආදිය නින්දගම් හැටියට පවරලා ඒ වෙනුවෙන් ඔවුන් නිතිපතා සාහිත්‍යකරණයේ පොතපත රචනා කිරීමේ නිරත විය යුතු බවට විධාන පැන වූ බව දැක්වෙනවා. පුස්තකාල ආදිය සුලභ කළ බව දැක්වෙනවා. ඉතින් මේ පරිසරය තුල සාහිත්‍යයට හොඳ වටපිටාවක් නිර්මාණය වෙනවා. මේ වටපිටාව තුල පැරණි ගුරුකුල හා මූලායතන ශක්තිමත් වෙනවා. දැන් ඔබ දන්නවා අතීතයේ ඉඳලම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය, පිරිවෙන් ක්‍රමය පැවතුනේ මූලායතන 8ක් මුල් කරගෙන. ඉතින් මේ මූලායතන අතරින් ඒ කාලවල විවිධාකාර මූලායතන බලවත් වෙනවා. කෝට්ටේ යුගය වෙනකොට මහනෙත් පාමුල, උතුරු මුල කියන මූලායතන ශක්තිමත් වෙනවා. ඉතින් ඒ ශක්තිමත් වීම එක්ක අධ්‍යාපනයේ සාහිත්‍යයේ දියුණුවක් ඇති වෙනවා. ඒ වගේම රජපෞල් වල අවශ්‍යතා පදනම් කොටගත් සාහිත්‍යයක් බිහි වෙනවා. දැන් මේ යුගයේ ඉඳපු විශිෂ්ටතම කවියෙක් තමයි තොටගමුවේ රාහුල හාමුදුරුවෝ. රාහුල හාමුදුරුවෝ කවියෙක් වෙන්නේ රජපෞල් වල අවශ්‍යතාව නිසා. පරවි සංදේශය ලියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ චන්ද්‍රාවතී නැමැති දුවට ස්වාමියෙක් සහ දරුවෙක් අපේක්ෂා කළා. සැලිනි සංදේශය ලියන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ උලකුඩය දේවිය නැත්නම් ලෝකනාථා නැමැති දුවට රජකමට සුදුසු පුතෙක් ප්‍රාර්ථනා කළා. පරණවිතාන වගේ විද්වතුන් නම් පවසන්නේ මේ දෙන්නම එක්කෙනෙක් දූලා දෙන්නෙක් නෙමෙයි චන්ද්‍රාවතීම තමයි ලෝකනාථා කියලා හැඳින්වුනේ විවාහයෙන් පස්සේ කියලා. එහෙම නොතින් එක දුවෙක් ගැන සඳහන් වෙන්නේ. ඉතින් ඇයට ස්වාමියෙක් ඒ වගේම දරුවෙක් ලබා ගන්න තමයි මේ පරවි සහ සැලලිහිණි කියන සංදේශ දෙක ලියවෙන්නේ. ඒ වගේම උන්වහන්සේ කාවිශේකරේ ලියන්නේ උලකුඩේ දේවිය කවියෙන් බණක් ඉදිරිපත් කරන්න කියලා කියපු ඒ ආරාධනාවට ප්‍රතිචාරයක් හැටියට. ඒ වගේම ප්‍රශස්ති කාව්‍ය ආදී සාහිත්‍යනොත් රජවරුන් වර්ණනා කිරීම සඳහා තමයි ලියවෙන්නේ. ඉතින් මේ වගේ අර ආගමික වටපිටාවක් තුල ගොඩනැගුණු සිංහල පද්‍ය සාහිත්‍ය, මොකද මුල් යුගයේ ජාතක කතාවක් විෂය කරගෙන නැත්නම් බුදුන් වහන්සේ සම්බන්ධ යම් ගුණ කීර්තනයක් දැක්වීම සඳහා තමයි බොහෝ දුරට කුරුටු ගී ඇරුණාම බොහෝ දුරට සිංහල පද්‍ය කැප වෙලා තිබුණේ. සියබස් ලකර කියලා අනුරාධපුර යුගයේ ලියවුණු කාව්‍ය උපදේශ ග්‍රන්ථයක්, අලංකාර ග්‍රන්ථයක් තිබුණා. ඉතින් එහි නියෝගයක් තිබුණා පෙදෙන් බුදු සිරිත. පද්‍ය කෘතියක් ඉදිරිපත් කරනවා නම් බුදු සිරිතක් විෂය කරගන්න කියලා. ඉතින් ඒ ප්‍රවණතාව කෝට්ටේ යුගයේදී යම් වෙනසකට බඳුන් මුච්ච බවක් අපට දකින්න ලැබෙනවා. ඉතින් මේ විදියට ඉදිරිපත් වෙන කෝට්ටේ යුගයේ සාහිත්‍ය නිසා ආගමික පසුබිමක තිබුච්ච සිංහල සාහිත්‍ය ලෞකික දිශාවට නැඹුරු වීමක්, ඒ වගේම සිංහල සාහිත්‍ය ඉතිහාසය තුළ පද්‍ය සඳහා විශේෂ උනන්දුවක් ඇති වෙච්ච කාලයක් හැටියට අපට කෝට්ටේ යුගය හඳුනා ගන්න පුළුවන්. අනුරාධපුර යුගයේ පද්‍ය දියුණු මට්ටමක තිබුණා. නමුත් ඒ සාධක බොහෝමයක් අද වෙන විට විනාශභාවයටපත් වෙලා තිබෙනවා. අදට විද්‍යමාන වන සාධක අනුව අපට කෝට්ටේ යුගය සිංහල පද්‍ය සාහිත්‍යයේ ස්වර්ණමය යුගයයි කියලා කියන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මහා කාව්‍ය සම්ප්‍රදාය තමයි මුල් බැසගෙන තිබුණේ. පැරණි කවීන්ට අවශ්‍ය වුණේ මහා කාව්‍යයක් ලියන මහා කවියෙක් වෙන්න. සමහර ලාවට මුවදෙව්දාව සසඳාවත වගේ මහා කාව්‍ය සම්ප්‍රදායට කිසිසේත්ම නොගැලපෙන කෘති පවා මහා කාව්‍යයේ ලක්ෂණ
සහිතව අනුචිත ආකාරයෙන් ඉදිරිපත් වෙච්ච බවක් දකින්න ලැබෙනවා. හැබැයි මේ යුගයේ කවීන් මහා කාව්‍යයක් ලියලා මහා කවියෙක් වෙනවට වඩා උචිත කාව්‍ය සම්ප්‍රදායක් සොයා යාමක් අපට දකින්න ලැබෙනවා. දැන් කාව්‍යශේඛරයත් මහා කාව්‍යයක් තමයි. තොටගමුවේ රාහුල හාමුදුරුවන්ගේ. හැබැයි උන්වහන්සේ කවිමග සහ බණමග කියන දෙකටම අනුගත වෙච්ච ක්‍රමයකට තමයි ඒ කෘතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේම ගුත්තිල කාව්‍ය ඛණ්ඩ කාව්‍යයක් ඇත්තට මහා කාව්‍යයක තිබිය යුතු බොහෝ වර්ණනා ගුත්තිල කාව්‍ය තියෙනවා. කවියට ඕන නම් ඒක පහසුවෙන්ම මහා කාව්‍යයක් හැටියට ඉදිරිපත් කරන්න තිබුණා. හැබැයි කවියට අවශ්‍ය වුණේ මහා කවියක් ලියලා මහා කවියෙක් වෙන්න නෙමෙයි උචිත පද්‍ය සම්ප්‍රදායක් තුල තමන්ට රසිකයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න තිබිච්ච නිර්මාණ ග්‍රන්ථය ඉදිරිපත් කරන එක. ඒ වගේම පිරිවෙන අධ්‍යාපනයත් එක්ක මේ ඡන්දස් අලංකාර පිළිබඳ අධ්‍යාපන ක්‍රියාවලියක් සිදු වුණු නිසා ඒ සම්බන්ධ උද්‍යෝගයක් ඇති වෙනවා කෝට්ටේ යුගයේ කවීන් තුල අප්‍රකටව තිබුණු සිංහල විරිත් ආදී අනුගමනය කළා. ඒ වගේම අලංකාරවාදයේ යටතේ දැක්වෙන ඒ විශේෂ අලංකාර ප්‍රභේද අනුගමනය කළා. මේ යුගයේ කවීන් කාව්‍යකරණේ නිරත වෙලා තියෙනවා. අපි අර කලින් කියපු විදිහට දඹදෙණි යුගයේ ලියවෙච්ච කාව්‍යෝපදේශ ග්‍රන්ථත් කෝට්ටේ යුගයේ පද්‍ය කාව්‍ය දියුණුවට කිසියම් ආකාරයකට බලපෑවා කියලා හිතන්න පුළුවන්. මොකද දඹදෙණියෙන් පස්සේ ඇත්තටම රට ස්ථාවර වෙන්නේ කෝට්ටේ යුගයේදී. ඉතින් අර වගේ සිංහල පද්‍ය සම්ප්‍රදාය සම්බන්ධව සාකච්ඡා වෙලා තිබිච්ච නිසා ඒව අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබෙනවා පිරිවෙන අධ්‍යාපනය තුල. ඉතින් ඒ දැනුම පාවිච්චි කරලා කවීන් කෝට්ටේ යුගයේදී ඡන්දස් අලංකාර භාවිත කරමින් පොතපත සම්පාදනය කළා විය හැකියි. ඒ වගේම ගද්‍ය කෘති කවියට නැගීමකුත් අපිට මේ කාලේ දකින්න ලැබෙනවා. දැන් බුත්සරණ වගේ කෘතියක් ගත්තොත් බුත්සරණයේ දැක්වෙන මේ විශාලා මහනුවර තුම්බිය අවස්ථාවේදී සිදු වුණු ගංගාරෝහණ පින්කම. ඉතින් මේ ගංගාරෝහණ පින්කම මුල් කරගෙන තමයි විදාගම මහා මෛත්‍රී හාමුදුරුවෝ පුදුගුණ අලංකාරය රචනා කරන්නේ. පද්‍යයේ විශේෂ දියුණුවක් තියච්ච නිසා පද්‍ය ගැන වැඩි උනන්දුවක් තියච්ච නිසා මේ විදිහට ගද්‍ය කෘති පද්‍යයට නැගීමකුත් දකින්න ලැබෙනවා. ඒ වගේම සංස්කෘත සම්භාව්‍ය සංස්කෘත කාව්‍යයන්හි ආభాසය ලබා ගැනීමකුත් අපිට දකින්න පුළුවන්. දැන් උදාහරණයක් හැටියට කාව්‍යශේඛරයේ දැක්වෙන දත් කැකුළු පාලා සුරතල් සිනා සීලා බොළඳ බස් දීලා කෙලී සියෝ ළඟ දූලි ගාලා. මේ අදහස ඡායාව කොට ගන්නේ රාහුල හාමුදුරුවෝ මහා කවි කාලිදාසගේ අභිඥාන ශාකුන්තලයේ එන අවස්ථාවක් පද්‍යයක්. ඒ වගේම රාහුල හාමුදුරන්ගේ පරවියේ එක තැනක දැක්වෙනවා රත්සර කැකුලකට තුඩුදී හසෙක් මොළ සිත්සහ තොසින් සෙද විදහා පුබුදු කළ පත්නු අනග රස අඟනකට කැරලොල මත්සලෙලකු ගියා වැනි අවල කෙලි කෙල. මේ දැක්වෙන්නේ මේ නොපිපුණු නෙළුම් කැකුලකට හොටෙන් කොටලා හංසයෙක් පුබුදවන අවස්ථාවක්. එතකොට මේ සඳහා කවියා පාදක කොට ගන්නේ මහා කවි කුමාරදාසගේ ජානකී හරණය කියන සංස්කෘත මහා කාව්‍යන අවස්ථාවක්. ඉතින් මේ විදිහට සංස්කෘත කාව්‍යයන්හි ආభాසය ලැබීමත් මේ යුගයේ කාව්‍යයන්හි දකින්න ලැබෙනවා. සමකාලීන රාජ්‍ය පාලනය ආගමික තත්ත්වය සමාජ ආර්ථික තොරතුරු ආදිය අපට මේ යුගයේ පද්‍ය කාව්‍යයන්හි අනාවරණය කරගන්න ලැබෙනවා. රජපෞල් එක්ක ඒ ලේඛකයන්ගේ භික්ෂුන් වහන්සේ ළඟ තිබිච්ච සම්බන්ධතා, ඒ වගේම සමාජ ආර්ථික තොරතුරු දැන් විදේශ වෙළඳාම් ආදිය පැවතුණා කියලා මම කිව්වා. ගිරා සංදේශය වගේ ගත්තොත් අර වැලිතොට අම්බලමේදී දේශීය විදේශීය සංචාරකයන් හමු වෙන අවස්ථාවක් ගැන දැක්වෙනවා. ඒ වගේම බෞද්ධ ආගමික පරිසරය ඊට අමතරව Hindu ආගම විවිධ දෙවි දේවතාවුන් ගැන, කෝවිල් ගැන, යෝනක ජනයා පිළිබඳව සංදේශ කාව්‍යවල මාර්ග වර්ණනා ආදී දැක්වෙනවා. ඒ වගේම මේ යුගයේ ආගම් අතර තරඟයක් පැවතුණා. දැන් බුදු ගුණ අලංකාර එක පැත්තකින්, මුනිඳු ගුණ
පැවසීම සඳහා රචනා කරන බව කිව්වත් Hindu ආගමික විශ්වාස බැහැර කිරීමක් විවේචනය කිරීමක් අපට ඒ තුළ දකින්න ලැබෙනවා. ඔබට નિયમિત ගුත්තිල කාව්‍ය කෝට්ටේ යුගයේ සමාජය තුල මේ අපි කතා කරපු පරිසරය තුල රචනා වන කෘතියක්. ඉතින් ගුත්තිල කාව්‍යයේ සමකාලීන සමාජයට සම්බන්ධ තොරතුරු කොහොමද අනාවරණය වෙන්නේ කියලා බැලුවොතින් පැරකුම් රජතුමා පිළිබඳ වර්ණනාව පස්වෙනි කවියෙන් දැක්වෙනවා. පරාක්‍රම බාහු රජතුමා මුනිපද උතුමන්ගේ තෙවලා දහම් දිවඟේ ජයසිරි මණ්ඩලගේ සැදූ පැරකුම්බා නිරිඳුගේ පරාක්‍රම බාහු රජතුමා ගැන දැක්වෙනවා. ඊළඟට පරාක්‍රම බාහු රජතුමාගේ අග්‍ර මන්ත්‍රීවරයෙකු වුණු හලාවත ජයපාල මැතිතුමා පිළිබඳව කියනවා. එතුමා අධිකරණයේ ප්‍රසිද්ධ කෙනෙක්, රාජනීති ආදිය පිරිසිඳ කෙනෙක්, ඒ වගේම වෙළඳ කුලයේ පෑයු චන්ද්‍රයා වැනි කෙනෙක් කියලා කවියා වර්ණනා කරලා තියෙනවා. අධිකරණ කටයුතු බාරව ඉඳපු අමාත්‍යවරයා විය හැකියි. ඒ වගේම හලාවත ජයපාල මැතිතුන් ගැන තවදුරටත් කියනවා 9 වෙනි කවියෙන් ලබමි මොක් සැපත් පතා ලියවූ දහම් පොත්පත් බණ පොත්පත් ලියවූ බව. 10 වෙනි කවියෙන් කියනවා දුටු දුටු දනන් සිතු තුටු කරන සව් සිරියුතු සමග මල් පොල්වතු ගෙවල් කරවා දෙමින් සංඝසතු භික්ෂූන් වහන්සේලාට ඒ විහාරාරාම ආදිය සකස් කරලා දීපු බව. ඉතින් මේ වගේ සේවාවක් කරපු හලාවත ජයපාල මැතිතුමා ආරාධනා කරනවා බැඳි කිවියර බසින් මුනිඳු සිරිතක් වෙසසින් ඇසි යටි අදහසින් කලෙන් ආරාධනා සතොසි. බුදුන් වහන්සේ සම්බන්ධ මේ චාරිත්‍රයක් කවියට නගන්න කියලා. ඉතින් ඒ අනුව තමයි ගුත්තිල කාව්‍ය ලියන්න වෑත්තෑවේ හිමි පෙළඹිලා තියෙන්නේ. ඒ වගේම ගුරුගෝල ගැටුම ඔබ දන්නවා මේ වෑත්තෑවේ හිමියන් ගුත්තිල කාව්‍ය රචනා කරන්න පෙළඹෙන්නේ Tamanගේ ගුරුවරයා සමග ඇති වෙච්ච මත ගැටුමට ප්‍රතිචාරයක් හැටියට බව. මේ කාව්‍යයට අන්තර්ගත වෙලා තියෙන ජාතක කතාවෙත් ඒ වගේම ගුරුගෝල ගැටුමක් ගැනයි කියවෙන්නේ. කෝට්ටේ යුගයේ නිරන්තරයෙන් විදේශ වෙළඳාම් ආදිය දියුණු වෙලා තිබෙච්ච නිසා විදේශීය දූතයන් පැමිණුණු බව, උත්සව අවස්ථා තිබිච්ච බව, ඇත්සේනා අශ්වසේනා නගරයේ පිරීතිරී සිට බව, ඒ වගේම සුන්දර කාන්තාවන් හැඳ පැළඳගෙන බොහොම සුන්දර ආකාරයකින් නගරය තුල විරාජමාන වුණු බව දැක්වෙනවා. ඉතින් මේ පරිසරය සමහර ලාවට කවියාට බලපෑව වෙන්න පුළුවන් මේ උදේනීපුර සැනකෙළිය, ඒ වගේම අර ගුත්තිල ඇදුරුතුමා සහ මූසිල වීණා වාදයට පත්වෙන ඒ වාද්‍ය මණ්ඩපයේ ඉදිකිරීම වගේ වර්ණනා දැක්වීමේ. ඉතින් මේ විදිහට ගුත්තිල කාව්‍යයේ ඇතැම් අවස්ථාවල සමකාලීන සමාජය පිළිබිඹුවන බවක් අපට හිතන්න පුළුවන්. කෝට්ටේ යුගයේ රචනා වුණු කාව්‍ය අපට ජාතක කාව්‍ය එහෙම නැත්නම් මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය හැටියට කාව්‍යශේඛරයේ ගුත්තිල ආදී වශයෙන්, ඒ වගේම සංදේශ කාව්‍ය හැටියට පංචමහා සංදේශ කාව්‍ය මේ කාලේ වෙන්නේ පරිවි, ගිරා, සරලිහිණි, කොවුල්, හංස කියන සංදේශ කාව්‍ය පහ. භක්ති කාව්‍ය, බුදුගුණ අලංකාරය, විරුද්ධ කාව්‍යකේ ප්‍රශස්ති, රජවරුන් පිළිබඳ වර්ණනා, 6 වෙනි පරාක්‍රම බාහු රජතුමා ප්‍රධාන වශයෙන් වර්ණනා කිරීම සඳහා තමයි පැරකුම්බා සිරිත ලියන්නේ. ඉතින් මේ රචකයා ඇතමුන් කියනවා තොටගමුවේ රාහුල හාමුදුරුවෝ විය හැකියි කියලා. සමහරු කියනවා රාමචන්ද්‍ර කවිභාරතී කියන වංග විද්වතා ඔහු ලංකාවට ඇවිල්ලා ලංකාවෙන් තමන්ගේ රටේ භාෂාවන් ඉගෙනගෙන බුද්ධාගම චක්‍රවර්ති කියන ගෞරවෝපාධිය පැරකුම්බා රජතුමා වෙතින් ලබාගෙන ගියපු කෙනෙක්. එතුමා පැරකුම්බා සිරිත රචනා කළ බව, ඒ වගේම තවත් මතයක් දැක්වෙනවා පරාක්‍රම බාහු රජතුමාගේ අන්තපුර ස්ත්‍රියක් විසින් මේ කෘති රචනා කරපු බව. විරුද්ධ කාව්‍ය නැත්නම් ප්‍රශස්ති කාව්‍ය පැරකුම්බා සිරිත වැනි කෘති ශතක කියවේ කවි 100ක්
හෝ ඊට ආසන්න ප්‍රමාණයක් තියෙන ඒවා එලිසිලෝ ශතකය වගේ කෘති. උපදේශ කාව්‍ය ලෝ වැඩ සංග්‍රහ වගේ කෘති. ප්‍රහේලිකා කාව්‍ය දහම් ගැට මාලාව වගේ කෘති. මේ කාලේ රචනා වෙලා තියෙනවා. කෝට්ටේ යුගයෙන් පස්සේ එළඹෙන්නේ සීතාවක යුගය. සීතාවක යුගයේ අලගිය වන්න මුඛවෙටිතුමන් තමයි ප්‍රධාන කවියා වෙන්නේ. දහම් සොඬ දාකව කුසජාතක කාව්‍ය කුන්ස්තන්තීනු හටන වගේ පොත් කාව්‍ය ග්‍රන්ථ එතුමා රචනා කරලා තියෙනවා. සුභාෂිතේ වගේ ග්‍රන්ථ සමහරු සීතාවකගේ කෝට්ටේ යුගයේම අග භාගයේ හැටියට හඳුන්වලා තියෙනවා. සීතාවකගෙන් පස්සේ සෙන්කඩගල යුගය කියන්නේ මහනුවර යුගයේ මුල් කාලය, මහනුවර යුගයේ මාතර යුගය. මාතර යුගය කියන්නේ මහනුවර යුගයේ පසු කාලෙත් ඒ නිසා සමහරු මේ යුග තුනම එකම මහනුවර යුගයේ හැටියට දක්වනවා. ඉතින් එතනින් පස්සේ තමයි සිංහල සාහිත්‍යයේ නූතන යුගයේ එළඹෙන්නේ. මම හිතනවා මේ කතා කරපු කරුණු අනුව ඔබට සිංහල පද්‍ය සාහිත්‍යයේ විකාශනය පිළිබඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අපි බලමු විභාගයේදී මොන වගේ ප්‍රශ්නයක්ද එන්න පුළුවන් වෙන්නේ මේ ආශ්‍රයෙන් ඔබ මොන වගේ ක්‍රියාකාරකම් වලද මේ පාඩමට අදාළව නිරත විය යුතු වන්නේ කියලා. ක්‍රියාකාරකම් හැටියට මෙහි දක්වලා තියෙනවා එක් එක් යුගයට පුරාතන පද්‍ය කෘති දෙකක් එක් එක් යුගයට අයිති පුරාතන පද්‍ය කෘති දෙකක් සහ ඒවායේ කතුවරුන් නම් කරන්න. එතකොට ඔබ යුගය දක්වන්න මුලින් ඉන් අනතුරුව ඒ යුගයට ලියවුණු පොත් මොනවද? ඒ ඉස්සරහින් කතුවරයා කවුද කියන එක සටහන් කරන්න. සමහර පොත් නම් කතෘ අඥාතයි. නමුත් දැන් උදාහරණයක් හැටියට දඹදිව යුගයේ කෞසලුමෙන් ලියවෙනවා කතුවරයා දෙවන පරාක්‍රම බහු රජතුමා. ඒ විදිහට ඒ යුගානුව ලියවුණු පොතපත සහ ඒවායේ කතුවරුන් හඳුනා ගන්න. පොදු ප්‍රශ්නයක් හැටියට දක්වලා තියෙන චිරන්තන සිංහල පද්‍ය සාහිත්‍යයේ විශේෂතා සාකච්ඡා කරන්න. එතකොට විශේෂතා හැටියට ඔබට දක්වන්න පුළුවන් බෞද්ධ ආගමික තේමා මුල් යුගයේ මුල් කොට ගැනීම. ඒ වගේම ඒවායේ භාෂාව ගැන මම කිව්වා. ආකෘති ගැන කිව්වා. ප්‍රභේද ගැන කිව්වා. පස්සේ කාලෙක රජපෞල්වල අවශ්‍යතා අනුව කෝට්ටේ යුගයේදී සාහිත්‍යයේ වස්තු විෂය වෙනස් වුණායි කියලා මම කිව්වා. ඒ වගේ කරුණු මේ සඳහා පාදක කරගන්න පුළුවන්. ඊළඟට කෝට්ටේ යුගයේ සාහිත්‍ය ප්‍රබෝධයට හේතු වූ කරුණු සාකච්ඡා කරන්න. අර රාජ්‍ය අනුග්‍රහ ලැබීම ඒ වගේම පිරිවෙන අධ්‍යාපනය හරහා ඇතිවෙච්ච විශේෂ දියුණුව විවිධ ප්‍රවර්ගයන්ට ප්‍රභේදයන්ට අයිති පොතපත රචනා වීම ඒ සාහිත්‍ය ස්වරූපය ඔබට මෙහිදී සාකච්ඡා කරන්න පුළුවන්. පහුගිය විභාග ප්‍රශ්නයක් හැටියට ඉන්න අනතුරුව දක්වලා තියෙනවා මේ ගිය අවුරුද්දේ 2019 වසරේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ ආපු ප්‍රශ්නය. ඇතැම් අවස්ථාවල ප්‍රශ්නය ලැබෙන්නේ කොටස් දෙකකින් යුක්තව. ආ කොටස සහ ආ කොටස. එතකොට ආ කොටසදී සමහර වෙලාවට පෙළ ආශ්‍රයෙන් නෙමෙයි, එහි පසුබිම ආශ්‍රයෙන් තමයි ප්‍රශ්නය ලැබෙන්නේ. ඒ විදිහට හතරවෙනි ප්‍රශ්නේ ආ කොටස හැටියට ගිය වසරේ ලැබිලා තියෙනවා විවිධාංග වලින් පෝෂිත පද්‍ය සාහිත්‍යයක් කෝට්ටේ අවධියේහි දක්නට ලැබේ. ඒ බඳු විවිධාංග තුනක්වත් ඇසුරෙන් මේ මතය විමර්ශනය කරන්න. ලකුණු 7ක් ලැබෙන ප්‍රශ්නයක් හැටියට තමයි ඇවිත් තියෙන්නේ. මෙහිදී ඔබ කෝට්ටේ යුගය පිළිබඳ පොදු පැහැදිලි කිරීමක් සහිතව අපි අර කලින් සාකච්ඡා කරපු මහා කාව්‍ය, ඛණ්ඩ කාව්‍ය ආදී කාව්‍ය ප්‍රභේද වලින් තුනක්වත් සාකච්ඡා කළ යුතු වෙනවා. තුනක්වත් කියලා කියන්නේ තුනකට වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කිරීම ඔබට වාසියක් මිස අවාසියක් වෙන්නේ නැහැ. ඉතින් ලකුණු ලබා දීමේ පටිපාටියට අනුව මේක තමයි උපදේශයක් හැටියට දක්වලා තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් ඔබ ඒ සඳහා පිළිතුරු ලියන්න සූදානම් විය යුතු වෙනවා. හැබැයි හැම අවුරුද්දකම ගුත්තිල කාව්‍යයට අදාළවම මේ විදිහට පසුබිම ආශ්‍රයෙන් ප්‍රශ්නයක් ලැබෙයි කියලාම බලාපොරොත්තු වෙන්න එපා. සමහර අවුරුද්දක පෙළ ආශ්‍රයෙන් වෙන්න පුළුවන්. සමහර අවුරුද්දක මේ පසුබිම ආශ්‍රිත ප්‍රශ්නය පුරාතන ගද්‍ය හෝ වෙනත් කොටසකින් ලැබෙන්නත් පුළුවන්. පරිශීලනීය ග්‍රන්ථ හැටියට ගුරුවත් පොතේ දක්වලා තියෙනවා කොත්මලේ අමරවංශ හාමුදුරන්ගේ සිංහල සාහිත්‍ය ලතා, ආනන්ද කුලසූරිය මහත්මයාගේ සිංහල සාහිත්‍ය පොත්පෙළ, සුචිත ගම්ලත් මහත්මයාගේ සම්භාව්‍ය සිංහල සාහිත්‍ය විකාශනය, මාටින් වික්‍රමසිංහ මහත්මයාගේ සිංහල සාහිත්‍යයේ නැගීම කියන පොත් ටික. ඒ පොත් පරිශීලනය කිරීමෙන් මේ සම්බන්ධ
තව තවත් තොරතුරු ඔබට එක්ස්ප්‍රෙස් කරගන්න පුළුවන්. කොත්මලේ අමරවංශ හාමුදුරුවන්ගේ සිංහල සාහිත්‍ය ලතාවේ පද්‍ය ලතාව, පද්‍ය කාව්‍ය කොහොමද විකාශනය වුණේ කියලා ගහක් වගේ අතුවිති බෙදී යන ආකාරය උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඉතින් ඔබට ඒවා අධ්‍යයනය කළොත් තව දුරටත් දැනුම ලබන්න පුළුවන්කම ලැබෙයි. අද අපි සාකච්ඡා කළා පද්‍ය සාහිත්‍ය හඳුනා ගැනීම, පද්‍ය සාහිත්‍යයේ විකාශනය කතා කළා යුගානුව, කෝට්ටේ යුගයේ පද්‍ය සාහිත්‍ය පසුබිම විශේෂයෙන් සාකච්ඡා කළා. ගුත්තිල කාව්‍ය තුල විද්‍යමාන වන කෝට්ටේ යුගයේ සමාජය මොන වගේද කියන එක අපි සාකච්ඡා කළා. ඒ යුගවල පොතපත සම්පාදනය කරපු ලේඛකයන්, ඒ පොතපත, ඔවුන්ගේ විශේෂ ප්‍රවණතා, භාෂා ලක්ෂණ කතා කළා. ක්‍රියාකාරකම් සහ ආදර්ශ ප්‍රශ්න, පසුගිය විභාග ප්‍රශ්න ආදිය කතා කළා. මේ දැනුම ඔබට උසස් පෙළ විභාගයටත් ඒ නැතත් ජීවිතය තුළ පුරාතන පද්‍ය සාහිත්‍ය කෘති සොයාගෙන තව තවත් දැනුම රසවින්දනය ලබා ගැනීම සඳහා පෙළඹවීමක් හැටියටත් පිටිවහල් වේවි කියලා විශ්වාස කරනවා. ආයුබෝවන්.